විපත දරාගෙන උපත බලාගෙන ගමන. මගේ ආදර ප්‍රමාන්තෙනි ඔබ මාව විමසගෙන යනවා කියන අනිවාර්ය දෙයක්. අලුත් අවුරුද්දක් උදා වුණා, නත්තල ඉවර වුණා. හැබැයි ජීවිතේ යන්නන් වාලේ යන්න බෑ ඔබට මට. ඔබව ඩයග්නෝස් කරගන්න ඕනේ. ඔබව විමස ගන්න ඕනේ. ඔබ කොහේද ඉන්නේ? හරි තැනකද ඉන්නේ? වචනය කතා කරලා කියනවාද? උන්වහන්සේගේ ආඥා පිළිපදින්න උන්වහන්සේ තුල වෙසෙයි. උන්වහන්සේද ඔහු තුල වැඩවසනසේක. උන්වහන්සේ අප තුල වැඩවසන බව අප දන්නේ උන්වහන්සේ අපට දුන් ශුද්ධාත්මයාණන් කරන කොටගෙනය. මගේ ආදර ප්‍රමාතනේ ආත්මානුභාවය තුලද ඔබ ක්‍රියා කරන්නේ? මාංශය තුලද ක්‍රියා කරන්නේ? ආත්මය තුල ක්‍රියා කරනවා කියන තැනදිත් මතක තියාගන්න ඔබ ආත්මයන්න් තුල ක්‍රියාද මේ ආත්මයානෝද නැත්නම් මේක අශුද්ධ දෙයක්ද කියන එකත් ඔබ විමස ගන්නම අවශ්‍යයි. වචනය අද ඔබට කියනවා ප්‍රේමවන්තයනි තමන්ට ආත්මයන් ඇති කියන හැම කෙනෙකුම විශ්වාස නොකොට උන්ට ආත්මයන් ලැබී ඇත්තේ දෙවියන් වහන්සේගෙන්දයි පරීක්ෂා කර බලන්න. මගේ ආදර ප්‍රේමවන්තනි ඒ කියන්නේ we have to discern not between right and wrong, rather right and almost right. අපේ ජීවිතයේ විමසීම තීර්ව වෙන්නට ඕනේ. විමසීම තවත් තියුණු වෙන්නට ඕනේ. ජීවිතයේ හැම දෙයක්ම සූක්ෂමව අයිති කරගන්න. මොකද යක්ෂයා ගොරවන සිංහෙක් වගේ ඔබ ඇවිදින නිසා. සූක්ෂමව ඔබගේ ජීවිතයට උදුරු ගන්න සාතන්ගේ සියලුම උපායන් වලින් ගැලවෙන්න කියලා කියන්නේ එකයි. එපිස 6 වෙනි පරිච්ඡේදයේ. ඒ කියන්නේ ඔබ විමස ගන්නවා මේ ආත්මයානෝද නැත්නම් වෙන ස්වාමීන් වහන්සේගෙන් එන ආත්මයක්ද නැත්නම් වෙන ආත්මයක්ද? මගේ ආදර ප්‍රමාන්තයනි ස්වාමීන් වහන්සේ ගලීලයට යනවා. ස්වාමීන් වහන්සේ ගලීලයට යන්නේ තෙරුමක් එක්ක. ඇයි? ශ්‍රාවක ජෝන්තුමාව මරලා ශ්‍රාවක ජෝන්තුමාව මරලා ඒ ආරංචියත් එකයි ජේසුස් ගලීලයට යන්නේ. මොකද ගලීලේ යම්තාක් දුරට ආරක්ෂාවක් තිබුණා. ශ්‍රාවක ජෝන්තුමාව මැරුවේ වචනය නිසා. හෘද සාක්ෂිය හෙරෝද්ගේ හෘද සාක්ෂිය උනේ ශ්‍රාවක ජෝන්තුමා. ශ්‍රාවක ජෝන්තුමාව හිරේ දානවා. හිරේ දාලා අන්තිමට මරනවා. මතක තියාගන්න. ඔබ වෙනෙහි කර බලන්න. ඔබගේ ශ්‍රාවක ජෝන්ව මරලාද? හෘද සාක්ෂිය මරලාද? මුලින්ම පාපයක් කරද්දි කෑ ගහපු ඒ හෘද සාක්ෂිය ටික මැරිගෙන ගිහිල්ලා අද වෙද්දි නිශ්ශබ්දයිද? ඔබ පාපයත් සුන්දරවද කරන්නේ? ඔබ පාපයත් මහා ජොලියෙන්ද කරන්නේ? ඒ පාපයත් එක්කත් ඔබ ගනුදෙනු කරන්නේ මේ විදිහටද? මගේ ආදර ප්‍රේමවත්නි විමසන්න ආරාධනා කරනවා. උන්වහන්සේ අද සුපු ආරංචි කතා කළ වචනේ අපි ගන්නවා. ජෝහන් හිරබාරයට ගනු ලැබූ බව අසා ජේසුස් වහන්සේ ගලීලයට වැඩම කළසේක. උන්වහන්සේ නාසරෙත් නුවර හැර සාබුලොන් සහ නප්තලී ප්‍රදේශෙහි මුහුදු බඩ පිහිටි කපර්නාමුවට පැමිණ එහි විසුසේක. එතනින් උන්වහන්සේ යනවා සාබුලොම් නප්තලී. ඇයි යන්නේ? වචනේ කතා කරලා කියනවා. මෙසේ කලේ යෙසායා අධිවාසීවරයා මගින් කියන ලද දේ ඉටුවනු පිණිසය. එනම් ජොර්දානෙන් එතර මුහුදු මාවතෙහි පිහිටි එම්බා සාබුලම් රට නප්තලි රට විජාතීන්ගේ ගලීලය ගණන්දුරෙහි කල් යැවූ සෙනග මහත් එලියක් දුටහ. ස්වාමීන් වහන්සේගේ එළිය ඕනේ ඔබටයි. ස්වාමීන් වහන්සේගේ ආලෝකය ඕනේ ඔබටයි. ස්වාමීන් උන්වහන්සේ ඔබ පාපයේ කඹරපු තැන ඔබ පාපයත් එක්ක හිර වෙච්ච තැනට ඒ අන්ධකාරයට එළිය උන්වහන්සේ. මගේ ආදර ප්‍රේමන්තනි නිකන් හැපි ක්‍රිස්මස් කිව්වා කියලා හරියන්නේ නැහැ. හැපි නිව් ඉයර් කිව්වා කියලා කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඔබ තාම අන්ධකාරයේ නම් ඉන්නේ. ඔබ තාම හිර වෙච්ච තැනක නම් ඉන්නේ. ආත්මානුභාවය තුළ ඔබ කටයුතු කරන්නේ නැතිනම් මාංශයක හිර වෙලා නම් මගේ ප්‍රේමන්තනි
ඒක උන්වහන්සේ පැහැදිලිවම කතා කළා කියන්නේ ගලාති 5:16 උන්වහන්සේගේ වචනේ අපි අයිති කරගන්නවා. ආත්මයන්ගේ මඟ පෙන්වීම ඇතිව හැසිරෙන්න එවිට ඔබ මාංශික තෘෂ්ණාවලට වසඟ වන්නේ නැත. මන්ද මාංශික තෘෂ්ණා ආත්මයන්ට විරුද්ධය, ආත්මයන් වහන්සේද මාංශික තෘෂ්ණාවලට විරුද්ධය. දෙපාර්ශ්වය අතර ඇති මේ විරෝධය නිසා ඔබ කැමති දේ ඔබට කළ නොහැකිය. ඔබගේ ආදර ප්‍රේමාන්තයනි, විමස ගන්න. ජේසුස් ඔබගේ ජීවිතයට ගොඩ බැස්සේ ඔබගේ ගලිලය පහත් තැන. ගලිලය පව්කාරයි කියලා හිතපු තැන. ගලිලය අන්‍ය ජාතිකයන්, විජාතිකයන්, ජුදා ජාතිකයන් මික්ස් වෙච්ච තැන. ජේසුස් ඔබගේ ගලිලයට එන්නේ. ඒ ගලිලේ සුභාරංචියක්. අන්ධකාරයේ ඇවිද්ද ජනතාව මහත් එළියක් දැකලා තියෙනවා. මරණ අඳුර ඇති දේශයේ වෙසන්නවුන්ට එළිය උදාවිය. ඒ කියන්නේ පාපයේ අවසාන තැන මරණයයි. උන්වහන්සේ ඔබට කතා කරන්නේ. උන්වහන්සේ ඔබගේ ජීවිතයට කතා කරන්නේ. මගේ ආදර ප්‍රේමාන්තයනි, ලෝකයේ තුල බොරු දිවැසිවරු ගොඩාක් දෙනෙක් ඉන්නවා. ලෝකේ බොරුවත් එක්ක ඔබව අරගෙන යන තැන් ගොඩාක් තියෙනවා. ඒ තැන ජේසුගේ හඬ අඳුර ගන්නම වෙනවා ඔබට. මහා සූක්ෂම විදියට ඔබගේ ඇතුළාන්තය ටියුන් කරගෙන උන්වහන්සේ කියන දේටම ඇහුම්කන් දෙන්න වෙනවා. උන්වහන්සේගේ පණිවිඩේ අද සුභාරංචියේ පණිවිඩේ ප්‍රධානම තැන මොකක්ද? උන්වහන්සේ දේශනාව ආරම්භ කරන්නේ මේ විදියට. එවක් පටන් ජේසුස් වහන්සේ පසුතැවි සිත් හරවා ගන්න. පසුතැවි සිත හරව ගන්න. මගේ ආදර ප්‍රේමන්තන, ඔබ හිතනවා නම් ඔබ හරි කියලා. ඔබ යන විදිය කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. ඔක්කොම ඕකේ කියලා. ඉට්ස් ඕකේ කියලා ඔබ කියනවනම් අද ඒ සුභාරංචිය ඔබටයි එන්නේ. ඔබ දන්නේ නැත්තම් ඔය ඝන අන්ධකාරයක් කියලා. ඔය දන්නේ නැත්තම් ඔබ තලු මරමර කන්නේ ඌරු කෑම කියලා. ඔබ දන්නේ නැත්තම් ඔබ අහල්කමක් කියලා. ඔබ දන්නේ නැත්තම් ඒක ඔය මාංශයේ කට්ටක් කියලා ඔබ දන්නේ නැත්තම් ඔබ ඒක ජස්ටිෆයි කරලා නම්, සාධාරණීකරණය කරනවා නම්, ජේසුස් ඔබගේ ජීවිතයට ගොඩ බැස්සේ මේක කියන්න පසුතැවෙන්න. ඒක වැරද්දක්. ආත්මයන් ඔබ තුළ ඉද්දී ඔබට කියා දෙනවා මගේ ප්‍රේමාන්තනි. ජොම් 16 උන්වහන්සේ කතා කළා කියනවා 8 වෙනි වගන්තියේ උන්වහන්සේ පැමිණි කල පාපය ගැනද, ධර්මිෂ්ඨකම ගැනද, විනිශ්චය ගැනද ලෝකෙට වටහා දෙන සේක. පාපය ගැන යයි කීවේ ඔවුන් මා නොඅදහන්න බැවිනි. අදහන්නේ අදහගන්න බෑ. ඒ කියන්නේ ඔබ පාපයත් එක්ක ඇට්ටකුණා වෙලා, කර්කශක වෙලා, වේලිලා, ඇතුළන්තේ තෙතමනයක් නැති තැනක. මගේ ආදර ප්‍රේමාන්තයනි, ස්වාමීන් වහන්සේගේ වචනය අද ඔබට කතා කරන්න එකයි. පසුතැවි සිත හරව ගන්න. දඬුවමක් දිහා බලලා නෙමෙයි. අකිකර පුත්‍රයා සිත හරවගත්තේ තාත්තගේ ආදරය දැකලා. ශුද්ධාත්මයානෝ තෙක කටයුතු කරද්දී මගේ ආදර ප්‍රේමාන්තයනි, රෝම 5 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තියේ උන්වහන්සේ කතා කරලා කියනවා ශුද්ධාත්මයානෝ ඔබ පුරවන්නේ උන්වහන්සේගේ ආදරයෙන්. ඒ බඳු බලාපොරොත්තුවකින් කිසිම කලකිරීමක් ඇති නොවේ. මන්ද අපට දෙන ලද ශුද්ධාත්මයානෝ දේව ප්‍රේමෙන් අපේ සිත් පුරවනසේක. ඒ ආත්මික ගනුදෙනුවට යමු අපි. ඒ ආත්මික ගනුදෙනුවට ඇතුල් වෙමු අපි. මගේ ආදර ප්‍රේමාන්තයනි, ස්වාමින් වහන්සේ අද ඔබගේ ජීවිතයට ගොඩ බහලා කියන්නේ එකයි. පසුතැවි සිත් හරවා ගන්න. ස්වර්ග රාජ්‍ය ආසන්නය. ප්‍රනාස්ති කරන්න වෙලාවක් නැහැ. ඔබට කාල කන්නියෙක් වෙන්න බෑ. කාලේ කන කෙනෙක් වෙන්න බෑ. ඔබගේ ජීවිතය වෙනස් වෙන්න ඕනේ. ජීවිතයේ ඒ ටර්න් එක, යූ ටර්න් එක ඔබගේ ජීවිතේ ගන්න ඕනේ. උන්වහන්සේගේ ආදරය දිහා බලාගෙන. මගේ ආදර ප්‍රේමාන්තයනි, ඒ නිසා විමස ගන්න ආත්මික ගනුදෙනුව සහ මානසික ගනුදෙනුව විමස ගන්න. ඒ තුළ ඔබ උන්වහන්සේ කතා කළා කියනවා ඔබ ආත්මයන් තුළ ඉන්නේ නැද්දි සහ මාංශය තුළ ඉන්නේ නැද්දි. ගලාති 5 උන්වහන්සේ කතා කරන වචන අපි ගමු. 18 වෙනි වගන්තිය සිට. ගලාති 5:18 උන්වහන්සේ කතා කළා කියනවා
ඒත් ඔබ ආත්මයන් වහන්සේ විසින් මඟ පෙන්වනු ලබන්න වුනම් ඔබ ව්‍යවස්ථාව යටතේ නොසිටින්නහුය. මාංශික තෘෂ්ණාවල ඵල විපාක පැහැදිලිය. එනම් කාම මිත්‍යාචාරය, අපවිත්‍රකම, සල්ලාලකම, රූප වැඳීම, කොඩිවින, සතුරුකම්, විවාද, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, යසස්කාමය, පක්ෂභේද, ආරවුල්, වෛරය, බීමත්කම, සුරාදූර්ත උත්සව හා මෙවැනි තවත් දේය එබඳු දේ කරන්නන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍ය උරුමය නොලැබෙන බව මම පෙර කී ලෙසම දැනුත් කියමි. එනිසා ඔය යන විදිය හරියන්නේ නැහැ. ඔබ මේ වචනය මෙනෙහි කරලා බලන්න ඔබ කොතනද ඉන්නේ? ඒතර ඔබ අලුත් අවුරුද්දට ඇවිල්ලා මගේ ප්‍රේමවන්තනි හැපි නිව් ඉයර් කියවට තේරුමක් නැහැ. ඔබ ජීවිතේ තාමත් පරණ වැරහෙලි ඇඳුම් නම් ඇඳගෙන තියෙන්නේ. මංගල උත්සවයට ඔබ ගිහිල්ලා තියෙන්නේ පරණ ඇඳුම් ඇඳගෙන නම් මගේ ආදර ප්‍රේමවන්තනි ඔබට එතන මුක්ති විඳින්න විදියක් නැති වෙනවාමයි. උන්වහන්සේ තාම ඔබගේ දොරට තට්ටු කර කර ඉන්නවා නම් ඔබ දොර අරින්නේ නැති නම් උන්වහන්සේට. හැබැයි ඔබ ආත්මයන් තුළ කටයුතු කරනවා නම් ඒක වෙනස්. ආත්මයන් තුළ කටයුතු කරද්දී මගේ ප්‍රමාන්තනි ගලාති 5:22 උන්වහන්සේ කතා කළා කියනවා. ආත්මයන් වහන්සේ කරන කොට ගැන ඇතිවන ප්‍රතිඵල නම් ප්‍රේමය, ප්‍රීතිය, සාමය, ඉවසීම, කරුණාව, යහපත්කම, විශ්වාසවන්තකම, මුරුදුකම හා ආත්ම දමනය යන මේවාය. මගේ ආදර ප්‍රමාන්තනි එනිසා නතර වෙලා හිතන්න, දකින්න ඔබ දිහා. වචනයත් එක්ක ඉඳලා බලන්න ඇත්තට මම අර මුලින් කතා කරපු තැනද නැත්නම් දෙවනිය කතා කරපු තැනද ඉන්නේ? ජේසුස් ඔබගේ ජීවිතයට ඇවිල්ලා ඔබට කතා කරන්නේ ඒකයි. ඒ සිත වෙනස් කරගන්න. ඒ සිත වෙනස් කරගන්න. මගේ ආදර ප්‍රේමාන්තයනි ස්වාමීන් වහන්සේ අද පළවෙනි කියවීමේ හරිම ලස්සනට කතා කළා කියනවා. තවද අපි උන්වහන්සේගේ ආඥා පිළිපදින නිසා, උන්වහන්සේට ප්‍රියමනාප දේ කරන නිසාද උන්වහන්සේගෙන් ඉල්ලන සියල්ල ලබමු. උන්වහන්සේගේ ආඥාව නම් උන්වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇදහිීමත් උන්වහන්සේ අපට අනකල ලෙස එකිනෙකාට ප්‍රේම කිරීමත්ය. ඇදහිල්ලෙන් ඉන්න ආදරය කරන්න. ඇදහිල්ලත් එක්ක ආදරය කරන්න. ජේසුව විශ්වාස කරන්න. උන්වහන්සේ මාංශගත වුණා කියන එක විශ්වාස කරන්න. ඒක ඔබගේ ප්‍රයත්නයෙන් ඔබගේ උත්සාහයෙන් ගොඩ යන තැනක් නෙමෙයි, ඊට එහා ගිය තැනක. මගේ ආදර ප්‍රේමාන්තනි නත්තලේ තේරුම එතනයි තියෙන්නේ. අපි තාම නත්තල් සමයේ ඉන්නේ. ඒ කාලේ අයිති කරගන්නේ මාංශගත වුණා කියලා කියන්නේ ජේසු ක්‍රිස්තුස් වහන්සේ ජේසු කියන තැන. ඒ වචනේ කතා කරලා කියන්නේ උන්වහන්සේගේ ආඥාව නම් උන්වහන්සේගේ පුත්‍රයාණන් ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ ඇදහිීමත් උන්වහන්සේ අපට අනකල ලෙස එකිනෙකාට ප්‍රේම කිරීමත්ය. උන්වහන්සේගේ ආඥාව පිළිපදින්න උන්වහන්සේ තුල වෙසෙයි. උන්වහන්සේද ඔහු තුල වැඩ වසනසේක. උන්වහන්සේ අප තුල වැඩ වසන බව දන්නේ උන්වහන්සේ අපට දුන් ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන. ආත්මයන් ඉන්නවා කියන එකත් එක තමයි ඒ කනෙක්ෂන් එක තීරණය වෙන්නේ. අත්ත මිදිවලට සම්බන්ධ වුණාම ඒ මිදිවැලේ තියෙන සාරය ගලනවා. ඒ කනෙක්ෂන් එක. මගේ ආදර ප්‍රමාදනේ ආත්මයන් හරියට ඔබගේ මගේ ශරීරයේ ස්නායු සිස්ටම් එක වගේ. ස්නායු පද්ධතිය වගේ. ඒ කියන්නේ ස්නායු වලින් තමයි මනසේ අපේ ඔළුව බුද්ධිය කතා කරන දේ, මනස කතා කරන දේ මේ හැම අවයවයකටම යන්නේ. ස්නායු අක්‍රිය වුණොත් ඔබට දැනෙන්නේ නැහැ. හිරිවට්ටන්නේ එහෙමයි. අංශභාග රෝගිය හැදෙන්නේ එහෙමයි. ලාදරුව වෙන්නේ එහෙමයි. මගේ ප්‍රමාන්තනේ දැනෙන්නේ නැති තැනකට යනවා. ඒතර ඒ කමියුනිකේෂන් එක එන්නේ ස්නායුත් එක්ක. ශුද්ධාත්මයන් වේ ස්නායු ඒ නර්ව් සිස්ටම් එක, ස්නායු පද්ධතිය. හිස වෙන ක්‍රිස්තුස් වහන්සේ කතා කරන දේ ඔබට සංනිවේදනය වෙන්නට ඕනේ. ඒ තුළ ඔබ පාලනය වෙන්නට ඕනේ. ඒ තුළ ඔබ ක්‍රියා කරන්නට ඕනේ. ඒතර උන්වහන්සේගේ කැමැත්ත මොකක්ද? උන්වහන්සේගේ කැමැත්ත අදහනවා කියන එක. අදහිල්ලෙන් ඔබ උන්වහන්සේට සම්බන්ධ වෙනවා. එකිනෙකාට ප්‍රේම කරනවා කියන එක. මගේ ආදර ප්‍රේමන්තනි මේ අත් දෙක ඔබගේ ස්වාමීන් වහන්සේට කටයුතු කරන්න තියෙන දෑත්. දෙපා උන්වහන්සේට කටයුතු කරන්න තියෙන දෙපා. ඔබගේ වචන, ඔබගේ බැල්ම, මේ හැම දෙයක්ම ස්වාමීන් වහන්සේගේ අතීන්ද්‍රිය ක්‍රිස්තු දේහයේ අවයව.
ඔබට එතන තියෙනවා කටයුත්තක් කරන්න. එතන තියෙනවා මෙහෙවරක් කරන්න. ඒක ඔබ සම්බන්ධතාවයට ගිහිල්ලා කටයුතු කරන තැන. ඔබ ඒ මෙහෙවර කරන්න උන්වහන්සේ ශුද්ධාත්මයන් තුළ ක්‍රියා කරන තැන. වචන කියනවා මගේ ප්‍රමාන්තයනි. උන්වහන්සේගේ ආඥාව පිළිපදින්න උන්වහන්සේ තුළ වෙසෙයි. උන්වහන්සේ ඔහු තුළ වැඩවසන සේක. උන්වහන්සේ අප තුළ වැඩවසන බව දන්නේ උන්වහන්සේ අපට දුන් ශුද්ධාත්මයන් කරන කොටගෙන. ප්‍රේමවන්තයනි, තමන්ට ආත්මයන් ඇතැයි කියන හැම කෙනෙකුම විශ්වාසන කොට ඔවුන්ට ආත්මයන් ලැබී ඇත්තේ දෙවියන් වහන්සේගේ දැයි පරීක්ෂා කර බලන්න. එසේ කියන්නේ බොරු දිවැසිවරුන් බොහෝ දෙනෙකු ලෝකේ විසිර ගොස් සිටින නිසාය. තැන් තැන්වල දුවන්න එපා. ඔබට සභාවක් තියෙනවා. කතෝලික මව් සභාව. එතන සභාවේ ගැන්වීමක් තියෙනවා. ආකර්ෂණය වෙච්ච පමණින් ඔබ හැම ඉගැන්වීමක් පස්සෙම යන්නට එපා. ප්‍රාතිහාර්ය වෙච්ච පමණින් ඉගැන්වීම හරි කියලා ඔබට කියන්න බෑ. මගේ ආදර ප්‍රමාන්තයනි, නොයෙකුත් දේවල් කියලා ඔබ රවට්ටන තැන් ගොඩාක් තියෙනවා. අවබෝධයට එන්න. අවබෝධයට එන්න. අම්මගේ කෑම එක ගුණයි රසරත් වඩා ගුණයි. රසකාරක නැහැ. ආකර්ෂණ නැහැ. බොරුව තමයි ඇත්ත කරන්න. බොරුව වහන්න අපිට ඕනේ ලාටු ආටෝප. බොරුව වහන්නයි මේකප් ඕනේ. මතක තියාගන්න. බොරුවක් එක්ක එනිසා බොව රවට්ටන බොරු දිවැසිවර ඕන් තරම් ඉන්නවා. ඒ එතන හඳුනගන්න. පැහැදිලිව දැනගන්න. ඒ බොරු දිවැසිවර තැන්වල රවටෙන්නට එපා. එතන අයිති කරගන්න උන්වහන්සේගේ වචනේ කතා කරලා කියනවා. එනිසා මම මෙතනයි අතන කියද්දී දුවන්න එපා. ඉන්න. ඒ ඉන්න තැන විමස ගන්න මගේ ප්‍රමාන්තයනි. ඔබ දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ දැනගන්නේ මෙසේය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිනිසත් බවගෙන වැඩම කළ බව ඒත්තු ගන්නා වූ සියලු දෙනා දෙවියන් වහන්සේගෙන ජේසු ක්‍රිස්තුස් කියලා විශ්වාස කරන ගන්න. ජේසුයි ක්‍රිස්තුස් වහන්සේ වෙන් කරන්න බෑ. එහෙම නැතුව ක්‍රිස්තුස් වහන්සේ මාංශගත වුණා. ජේසු ඔබත් එක්ක මාත් එක්ක ඉන්නවා කියන එක විශ්වාස කරන්න නැත්තම් ඒක ඔබට ආත්මයන් වහන්සේ නැහැ. මගේ ආදර ප්‍රේමවන්තයනි, එනිසා ඔබගේ මාංශගත වීමේ මංගල්‍ය උන්වහන්සේ ඔබ ගාවට ආවා. උන්වහන්සේ ඔබ ගාවට ඇවිල්ලා නතර වුණා. ඔබත් එම්මැනුවෙල් ඔබත් එක්ක මාත් එක්ක ඉන්නවා. උන්වහන්සේ සාබුල නප්තිල වලට ගොඩ බැස්සා. ගොඩවැල සුභාරංශි කතා කරා. දේවරාජ්‍ය අදහගන්න ආසන්නයි. මනස්ථාප වෙන්න. ඒ වචනය ඔබව මාව වෙනස් කරන්න ඕනේ. උන්වහන්සේ ඔබට මට දෙන්න බැරි පිළිතුර දෙන්න ඔබගේ මගේ ජීවිතය ඇතුළට ආවා. උන්වහන්සේ සප්‍රසාදය තුළ ඔබගේ මගේ ජීවිතය ඇතුළේ දිය වෙලා මාංශගත වුණා. මගේ ආදර ප්‍රේමවන්තනි, ඔබගේ දුබලකමට උන්වහන්සේ උත්තර දෙනවා. මේක අයිති කර ගන්න තැන. මේක අදහ ගන්න තැන. මේක විශ්වාස කරන තැන. ස්වාමීන් වහන්සේ මහා පුදුම දෙයක් ඔබගේ ජීවිතය කරනවා මගේ ප්‍රේමවන්තනි. එනිසා ඔබගේ නප්තලි සාබුලෝ ඔබගේ ජීවිතය ඇතුලේ ඝන අන්ධකාරයේ සිටි ඔබ උන්වහන්සේ මහත් ආලෝකයක් කියලා දකින්න තැන. උන්වහන්සේ වෛති කර ගන්න තැන. මගේ ආදර ප්‍රේමවන්තනි, ඔබගේ ජීවිතයේ ඒ යූටර්න් එක ඒ ශුභ මෙටනොයියාව මනස්ථාප වී සිත හරවගෙන උන්වහන්සේට කියන්න. රැවටිච්ච තැන නතර වෙන්නට අවශ්‍ය නැහැ. රැවටිච්ච තැන තවදුරටත් ඉන්න අවශ්‍ය නැහැ. උන්වහන්සේත් එක්ක අලුතෙන් ජීවිතේ පටන් ගන්න. ඒ එළිය දිහා බලාගෙන තරුවක් දිහා බලාගෙන යනවා වගේ එළිය දිහා බලාගෙන ජීවිතේ නව මං ගන්න. ස්වාමීන් වහන්සේ අද වචනේ හරහා ආරාධනා කරනවා. මගේ ආදර ප්‍රේමවන්තනි, විපත දරා ගන්න. උන්වහන්සේ ආලෝකයano උපත බලාගෙන මේ ගමන යන්න. අද දවසේ වචනයක් ඔබට ශක්තියක් වෙනවා. මාර්ග උපදේශකයක් වෙනවා. අයිති කරගන්න ආරාධනා කරනවා. ආමෙන්. ජේසුස් පිටයි.